समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्य सुनन्तु सग्गमुक्खदम् धम्मत्सविन कालो अयन् बधन्ता धम्मत्सविन कालो अयन् बधन्ता धम्मत्सविन कालो अयन् बधन्ता नमो तस्ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවසේ ප්‍රඥානාලිකාව තුළින් ධර්ම දානමය පින්කම සිදු කිරීම සඳහා පානදුර වලාන ශ්‍රී විමල මාවතේ පදිංචි කපිතාන් බුද්ධදාස වැලිවැත්ත මහතා සහ දර්ශිකා දමයන්ති මහත්මිය ප්‍රධාන සහෝදර සහෝදරියන් සහ දූ දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු සිදු කරනවා. අපි නිතරම ධර්මය පිළිබඳව විග්‍රහ කරගන්නකොට තමන්ගේ ජීවිත තුළ පවතින දුක ගැන කතා කරනවා. දුකට පිළිසරණ විදිහට දුකට පිහිට විදිහට තමයි යම් කිසි කෙනෙක් ධර්මයක් ඇසුරු කරන්න කුමනම් හෝ ආකාරයකින් පෙළඹිලා තියෙන්නේ. අපි දුකට පිළිසරණ විදිහට දහම ඇසුරු කරාට ධර්මයේ තුල හික්මෙන්නට උත්සාහවන්ත වුණාට අපිට මේ දුක විදිහට තේරෙන්නේ දුකේ එක කොටසක් විතරයි. අපිට දුක විදිහට දුකේ එක කොටසක් විතරයි තේරෙන්නේ කියලා කියන්නේ අපිට දුක්ඛ වේදනාව පමණයි දුක විදිහට තේරෙන්නේ. දුක්ඛ වේදනාව විතරයි දුක විදිහට දැනෙන්නේ. සැප වේදනාවත් උපේක්ෂා වේදනාවත් අපිට දුක විදිහට තේරෙන්නේ නැහැ. ලෝකයා ගත්තම පෙළීම සිද්ධ වෙන තැන, රෙදීම සිද්ධ වෙන තැන, වේදනාව එන තැනක් පමණයි දුක විදිහට දකින්නේ. කොටින්ම කිව්වොත් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මෙන්න මේ දුක් ටික තමයි දුක විදිහට තේරෙන්නේ. යමක් Tamanට කැමැති පරිදි නොලබෙනවා නම් ඒක දුකක් විදිහට තේරෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා නම් ඒක දුකක් විදිහට තේරෙනවා. අප්‍රියයන් හා එක් වෙනවා නම් ඒක දුකක් විදිහට තේරෙනවා. මරණය, ජරාව, ව්‍යාධිය, ඉපදීම කියන දේ දුකක් විදිහට තේරෙනවා. මෙන්න මේ දුක් ටික විතරයි ලෝකයා දුක විදිහට දකින්නේ. ධර්මයේ විග්‍රහ කරන විදිහට ওই දුක පමණක් නෙවෙයි දුක බවට පත් වෙන්නේ. කොටින්ම සංක්ෂිප්ත වශයෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයේම දුක බවයි භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාරන්නේ. පංච උපාදානස්කන්ධයේම දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ අත්දැකීමෙන් තොරව
ඒ කිව්වේ රූපයේ වේදනාවේ සංඥාවේ සංඛාරේ විඥානයේ අත්දැකීමකින් තොරව ඇසුරු නොකර අපිට කිසිම අත්දැකීමක් ජීවිතේ ලබන්න බෑ. ලබන සෑම අත්දැකීමක්ම මොනම ආකාරයක හෝ වේවා එය පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක් බවට පත් වෙනවා. එහෙමනම් ඒ පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක් බවට පත් වෙන සියල්ලම දුක්ඛ ආර්ය සත්‍ය යටතට වැටෙනවා. සැප වේදනාවක් හෝ වේවා උපේක්ෂා වේදනාවක් හෝ වේවා දුක්ඛ වේදනාවක් හෝ වේවා සියලු වේදනාවන් සියලු විඳීම් සියලු දැන ගැනීම දුක්ඛාර්ය සත්‍යයට වැටෙනවා. කොටින්ම කිව්වොත් සබ්බම් භික්ඛවේ දුක්ඛං. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සියල්ල දුකක්. පංච උපාදානස්කන්ධයේ පැත්තෙන් ගත්තම සියල්ල දුකක්. නමුත් අපිට නොවැටහෙන්නේම මෙන්න මේ කාරණාව. ඒ නිසාම දුක සැප කියලා දෙකක් අපි පනවගෙන දුක අයින් කරගෙන සැප ලම් කරගන්න විදිහක් හොයාගෙන යනවා. මේක තමයි ලෝක සත්වයා ගමන් කරන මාවත. ලෝක සත්වයා ගමන් කරන දිශාව. ලෝක සත්වයා ගමන් කරන රටාව. එක හරියට බිලී කොක්ක දෙසට ඇමට ඇදෙන මාළුවා වගේ. බඩගින්නේ සාපිපාසයෙන් ඉන්න මාළුවෙකුට බිලී කොක්කක ගහලා දෙන ඇම සුව උපදවන සැප උපදවන දෙයක් විදිහට දැනෙනවා. ඒ නිසාම තමන්ගේ සුවය වෙනුවෙන් මේ ඇම ගිලිනවා. මේ ඇම ගිලන මාළුවාට අවසානයේ ජරා මරණ දුකින් පීඩිත නිමාවක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ සාංසාරික ගමන ගැන කතා කළොත් මේ සාංසාරික ගමනේ සියලු සත්වයන් මෙන්න මේ ඇමගිලිමින් ජරා මරණයෙන් හෙබි සසරක පැටලෙමින් ගමන් කරනවා. මේ සියලු ජරා මරණයන් ඉක්මවන්නට මේ සියලු ජරා මරණයන් නිරෝධ වන්නට මග ප්‍රතිපදාව අවබෝධයෙන් දකින්නට නම් සෝවාන් වීම පිණිස කුමක් කළ යුතුද? සකෘදාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අනාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද? කළ යුතු එකම එක කාර්ය වන්නේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැකීමයි. පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැකීමයි. එහෙමනම් පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැකීම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වීම. අපි ධම්මචක්කප්පවත්තන වග්ගයේ සූත්‍රවලට හැරිලා බැලුවම අපිට තේරෙනවා පංච උපාදානස්කන්ධයේ යනු දුක්ඛ ආර්ය සත්‍ය බව. පංච උපාදානස්කන්ධයේ සමුදය යනු දුක්ඛ සමුදය ආර්ය සත්‍ය බව. පංච උපාදානස්කන්ධයේ නිරෝධය යනු දුක්ඛ නිරෝධාර්ය සත්‍ය බව.
පංච උපාදානස්කන්ධේ නිරෝධ ගාමිනී පටිපදාව යනු දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බව. එහෙමනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධයමයි. පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරනකොට රූප පිළිබඳ, වේදනා පිළිබඳ, සංඥා පිළිබඳ, සංඛාර පිළිබඳ, විඥාන පිළිබඳ මනාකොට අවබෝධයකින් අපි දකින්නට වෙනවා. අපි මෙහෙම උපමාවක් ගත්තොත් දොඩම් ගෙඩියක් කියලා. දොඩම් ගෙඩිය පිළිබඳව අපි දැන් මෙනෙහි කරලා බලනවා. දොඩම් ගෙඩියේ ඝන ස්වභාවයකින් අපිට දිස් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් පිළිබඳව මානසිකාරයක් අපිට එනවා. ඒ වින්දනයන් පිළිබඳව අපිට සැප දුක් උපේක්ෂා විදිහට පැණි දොඩම් ගෙඩියක සැප ස්පර්ශයන් පිළිබඳ වේදනාව අපිට ජනිත කරනවා. අනේ පුදුම රහක් කියලා. ඒ විතරක් නෙවෙයි. සංඥා පිළිබඳ දොඩම් ගෙඩිය කහ පාටයි, කොළ පාටයි, වටකුරුයි. ඒ කියන්නේ දිග පළල උස මහත සුවඳ රස ගන්ධ හැඩහුරුකම් පිළිබඳව මෙනෙහි වෙනවා. සංකාරයන් දොඩම් ගෙඩිය බීකි කන්න පුළුවන්, ඇඹුල් මිරිකලා ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් තම තමන් තුළ දොඩම් ගෙඩිය පිළිබඳ සිද්ධ කරන ආකාරයක් ගොඩ නැගෙනවා. දැන් අපි බැලුවොත් රූපාකාරය පිළිබඳවද, වේදනාකාරය පිළිබඳවද, සංඥාකාරය පිළිබඳවද, සංඛාරාකාරය පිළිබඳවද දැනගත්තා වූ සියල්ල දැනගත්තේ කොහෙන්ද බැලුවොත් මේ දැනගත්තේ විඥාණයෙන්. මොකෙන්ද දැනගත්තේ? දැනගත්තේ විඥාණයෙන්. එනම් වේදනා සංඥා සංකාර ටිකට අපි කියනවා නාම ධර්මතා. එතකොට රූපමයි. එහෙනම් රූපයි නාමයි දෙක පිළිබඳව දැන ගැනීම සිද්ධ කරන්නේ විඥාණය. විඥාන පච්චා නාම රූපම්. විඥාණය ප්‍රත්‍ය කරගෙනයි නාම රූප පිළිබඳ දැනගන්නේ. දැන් දොඩම් ගෙඩියක් දැකීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ විඥාන පච්චා නාම රූපං. නාම රූප පච්චා විඥානං. අයියේ සිත නැත්තම් ඒ ආකාරය පිළිබඳ දැනගන්න බෑ. ඒ ආකාරය තියෙනවා නම් සිත අනිවාර්යෙන් තියෙනවා. සිත තියෙනවා නම් ඒ ආකාරය පිළිබඳ දැන ගැනීම එතන තියෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. විඥාණයෙන් නාම රූපේ හෝ නාම රූපෙන් විඥාණය වෙන් කළ නොහැකි. මේ දෙක එකට ඇමිනිලාමයි තියෙන්නේ. එකටමයි පවතින්නේ. එක ගමනක් යන්නේ. මේ දෙන්න සහයෝගයෙන් තමයි අපිට ලෝකය පිළිබඳ සංඥාව ගෙනල්ලා දෙන්නේ. දැන් ඔන්න අපි දොඩම් ගෙඩිය දැකීමේ ක්‍රියාවලිය පිළිබඳව යම් දල අවබෝධයක් ගත්තා. නමුත් මේ දල අවබෝධය ඇතුලේ ඔබට තියෙනවා මෙහෙම එකක්. ලෝකේ තියෙන දොඩම් ගෙඩිය ලෝකේ ඉන්න මිනිස්සයා හෝ මම විසින් දකින්නේ. මොකද්ද? තියෙන දොඩම් ගෙඩිය කවුද දකින්නේ? මම විසින් දකින්නේ.
තියෙන දොඩංගෙඩිය මම විසින් දකින්නවා කියන තැන අපි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇසුරු කරගෙනයි දැක්කේ. එහෙමනම් මේ විඥාන නාම රූප ඇසුරු කරගත්ත දැක්මට අපි මොකක් කරලා තියනවද? මමයි දොඩංගෙඩියයි කියන දෙපැත්ත ආරූඪ කරලා තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන ආරූඪයක්ද? දොඩංගෙඩිය තියෙනවා. මම ඉන්නවා මගේ හැට දොඩංගෙඩිය පේන විදිහ නෙමෙයි කියලා දෙන්නේ. නෑ. ඒ ඔබට වැරදිලා. දොඩංගෙඩිය හමුවීම විතරක් නොවේ තමාව හමුවීම පිළිබඳවද අපි ඒ විදිහටම දකින්න වෙනවා. තමාට තමා හම්බ වෙන්නේ කොහොමද බලන්නකෝ. ඝන ආකාරයක් දිස් වෙනවා. ඇහැ කන නාසාදී ඉන්ද්‍රියම් පිහිටලා තියෙනවා. නේද? ඝන ස්වභාවයෙන් යුක්ත වූ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ රූපාකාරයක්. ඒ වින්දන ආකාරය මම මේ ආකාරයි කියලා විදීම් ටිකක්. සංඥා ටිකක් මම මෙහෙම උස මෙහෙම දිග මෙහෙම පළල මෙහෙම හැඩහුරු කමෙන් යුක්ත කෙනෙක්. මම මෙන්න මේ ආකාරයෙන් සිද්ධ කරන මෙන්න මෙවැනි කෙනෙක් කියන සංකාර සිතත් එක්ක ඒ දැන ගැනීමක් කොහෙටද ඇති? විඥාණයට. ඒකයිද? එහෙනම් දොඩංගෙඩිය දැකීමේ ක්‍රියාවලිය පමණක් නොවේ තමාට තමා මුණ ගැහිීමේ ක්‍රියාවලිය පවා රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් විඥාන පත්‍යා නාම රූපං. දැන් අපිට වෙලා තියෙන්නේ මේ පෙනීමේ ක්‍රියාවලිය කෙනෙක් දකින්න යමක් කරලා. නමුත් ඇත්ත කතාව මේ දකින්න දැක්ම සහ මේ දකින්න දැක්ම දෙකම එකක්. තමාට තමාව පේන විදිහත් ලෝකේ පේන විදිහත් අතර වෙනසක් නැහැ. පෙනීමක්. විඥාන නාම රූප ඇසුරු කරගෙනයි මේ පෙනීම සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. කවදාකවත් තමන්ට තමන් දකින්න බෑ. තමන්ට තමන් දකින්න බැරි වෙන්න හේතුව රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම තමන් කරගෙන ඉන්නවා මිසක අනුන් කරගෙන ඉන්නවා මිසක ලෝකයයි මමයි කරගෙන ඉන්නවා මිසක අපි තේරුම් ගත යුතුයේ විඥානයේ නාම රූප අත්දැකීමක් පමණයි. විඥානය කියන එක ඔබවන්ට එපා මෙතනට. නාම රූපය කියන එක ඔබවන්ට එපා මෙතනට. කෙනෙක් විසින් ලෝකෙ දකින්නවා කියන තැනට ඔබවන්ට එපා විඥාන නාම රූප ක්‍රියාවලිය. අපිට වැරදුනේ යන්නේ එතනයි. අපි පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කීවාට පස්සේ කෙනෙක් ලෝකෙ දකින්න විදිහයි පංච උපාදානස්කන්ධය කියලා හිතන්න පටන් ගත්තා. කෙනෙක් ලෝකෙ දකින්න විදිහ නෙවෙයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දැකීමේ අත්දැකීම එච්චරයි. කෙනෙක් ලෝකෙ අහන විදිහ නෙවෙයි ඇහිීමේ අත්දැකීම. කෙනෙක් ලෝකෙ දැනගන්න විදිහ නෙවෙයි දැන ගැනීමේ අත්දැකීම. ඔන්න එහෙමනම් අපි හොඳින් තේරුම් ගන්නවා මොකද්ද? පෙනීමේ, ඇහිීමේ, දැනගැනීමේ අත්දැකීම මිසක කෙනෙක් දකින අත්දැකීමක් නෙවෙයි. ඔබ බලන්නකෝ. අපි දැන්
කෙස්ලොම් නියද සම්මස්නහර කියලා එකින් එක වෙන් කර කර බැලුවොත් ඒ සියල්ල අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අධ්‍යක්ීමක්. අපිට වැරදුනේ අපි අනිත්‍ය බලන්න ගියේ ඉරේ හඳේ තාරකාවේ ගහේ ගලේ ඇලේ දොලේ ගංගාවේ මහා සමුද්‍රේ අම්මා තාත්තගේ දුවාගේ පුතාගේ මගේ අනිත්‍යයි අපි බලන්න ගියේ. ඒකයි අපිට වැරදුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍ය අවබෝධ කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ දුක අවබෝධ කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනාත්මය අවබෝධ කරන්න. නමුත් ඔබ කලේ මොකද්ද? ආත්මවාදේ පතිත කරගෙන අනාත්මය බලන්න ගියා. ඔබ කලේ කෙනෙක් ලබන යමක අනාත්මය බලන්න ගියා. දුක බලන්න ගියා. අනිත්‍ය බලන්න ගියා. ඔතනයි අපිට වැරදුණු තැන. එහෙමනම් අපි හොඳ ආකාරවම නිශ්චිතවම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. අපි අනිත්‍ය බලන්නේ යමක දෙයක නොවේ. අපි අනිත්‍ය බලන්නේ පංච උපාදානස්කන්ධේ. අපි දුක අනාත්මය බලන්නේ පංච උපාදානස්කන්ධේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ. එහෙමනම් විඥානය කියන්නේ සිතට අරමුණු වන ස්වභාවයට. විඥානය කියන්නේ සිතින් දැනගන්න ස්වභාවයට. සිතට දැනෙන ස්වභාවයට කියනවා මොකද්ද? විඥානය. විඥානය කියන්නේ දැන ගැනීම. සිතට දැනෙන්න නම් සිත උපදින්න ඕන. සිත උපදින්න බෑ. එතකොට සිත ඉපදුනේ නැත්තම් අපිට මම ඉන්න බව දැනෙන්නේ නැහනේ. චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගාන විඥාන සිත, දිව්‍යා විඥාන සිත, කාය විඥාන සිත, මනෝ විඥාන සිත. කියන්නේ විඥාණයට. විඥානේ පහළ වීමට අපි කියන්නේ කාට පහළ වුණා කියලාද? මට පෙනුණානේ. ඔන්න අපි දාගත්ත එක. මට ඇහුණානේ. මට දැනුණානේ, මම දැනගත්තානේ. හැබැයි මට පෙනුණා, මට ඇහුණා, මට දැනුණා, මම දැනගත්තා නෙවෙයි. පෙනුණා, ඇහුණා, දැනුණා, දැනගත්තා. දිට්ඨ සුත මුත විඤ්ඤාත. පෙනුණා, ඇහුණා, දැනුණා, දැනගත්තා. හැබැයි පෙනුණා, ඇහුණා, දැනුණා, දැනගත්තා කියන්නේ ඇත්තටම විඥාණයට. ඒකටනේ අපි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන, මනෝ විඥාන විදිහට අපි ඒ ටික මොනා කරනවද? අපි ඒ විදිහට මේ ටික හඳුන්වනවා නේද? අපි හඳුන්වනවා. එතකොට ඒ හඳුන්වපු ටිකට අපි කියනවා මොකද්ද? විඥානයේ පහළ වීම. එහෙනම් මේ විඥානයේ පහළ වීම කියලා කියන්නේ සිතේ පහළ වීමට. ඒ සිතේ පහළ වීම කියලා කියන්නේ කෙනෙක් කරගන්න එකක් එහෙම නෙවෙයි. ඒ සිතේ පහළ වීම නිසා තමයි කෙනෙක් ඉන්න බවට දැනෙන්නේ. තොලි දාන්න පුළුවන් නෑ නේ, මම හිතලා නෙමෙයි පහළ කරන්නේ. මම හිතලා තමයි මේ ඔක්කොම පහළ කරගන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය. ඇයි? රූපය තුල මායත, මා තුල රූපය ඇත, රූපය මමයි, මම රූපයයි. වේදනාව තුල මායත, මම වේදනාවයි, වේදනාව මමයි. සංඥාව තුල මායත, මා තුල සංඥාව ඇත, සංඥාව මමයි, මම සංඥාවයි.
සංකාරය තුල මා ඇත මා තුල සංකාරය ඇත සංකාරය මමයි මම සංකාරයයි. විඥාණය තුල මා ඇත මා තුල විඥාණය ඇත විඥාණය මමයි මම විඥාණය. ඒකනේ කරගත්තේ. දැනගත් අත්දැකීම කවුරු දැනගත්ත වෙලාද දැන්? මම දැනගත්ත වෙලා මගේ දෙයක් වෙලා. ඕක තමයි ලොකුම දෘෂ්ටිය. ඔතන ඔය පවතින දෘෂ්ටිවාදයේ නිසා ඒ දෘෂ්ටිය කෙලින්ම මේකට අපි පතිත කරලා තියෙනවා. ඔය දෘෂ්ටිය නිසා අපිට පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න බෑ. සක්කාය දිට්ඨියෙන් හිර කරලා. සක්කාය දිට්ඨියෙන් ඒක ග්‍රහණය කරගෙන. මේකට ප්‍රබලතම හේතුව තමයි අර ඇහැ කන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රියන් කොහේ පිහිටලා තියෙනවා කියලා ගන්න. මෙවුවා ශරීරේ පිහිටලා තියෙන්නේ ඇහැ කන නාසය දිව දිව කියන ටික අරගෙන තියෙනවා. ශරීරයක පිහිටලා තියෙන්නේ මෙවුවා අපි දාලා තියෙනවා කොහෙටද? බාහිරයට. අපිට කවදාකවත් ඇහැ කන නාසය දිව ශරීරය කියන එක බාහිර ආයතනයන්ගෙන් පණවන්න බෑ. අභ්‍යන්තර ආයතන. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ආයතන. ආධ්‍යාත්මික ආයතන. ඔබ දිහා බලන්න. ඔබ දිහා බලන්න නුවණින්. ඔබ දිහා බලනකොට හම්බුවේ ඔබට ඔබව හම්බ වෙන ඔබෙක් ඉන්නව නේද තව? ඔබට ඔබේ ඇහැ දකින්නේ කොහෙන්ද? ඔබ ඔබේ කන කියලා දකින්නේ කොහොමද? පෙනීම තුලින්. ඒතර ඒ පෙනීම තුල අපිට හම්බ වෙනවා මම දකින මමෙක්. එහෙනම් මම දකින මම විදියට පනවලා තියෙන විඥානික අත්දැකීම. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමෙන් තොරව Tamanට තමාවත් මුණ ගැහෙන්නේ. එහෙනම් ඔන්න කල්පනා කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ග්‍රහණයට දැඩිස්සේ නතු වෙලා තියෙනවා කවුද? තමා සහ ලෝකය කියන එක. අපි හිතන් හිටියේ කෙනෙක් මේ ලෝකේ ඉඳගෙන ලෝකේ තියෙන රූප දිහා සද්ද ගන්ධ රස ස්පර්ශයන් භුක්ති විඳිමින් කටයුතු කරන බව. ඔක තමයි අපිට තිබුණු දැක්ම. ඔය දැක්ම තුළ තමයි අපි කොටු වුණේ. මොකද්ද? කෙනෙක් ඉඳගෙන මේ ලෝකේ අත්දකිනවා. හරි. අපිට පැහැදිලි ඒ කෙනා සහ ලෝකේ කියන දෙකම හම්බුනේ අපි සිතටනේ, සිතේ ග්‍රහණයට. කෙනා සහ ලෝකේ කියන දෙකම හම්බුනේ කොහෙටද? සිතට. එහෙනම් කල්පනා කළොත් සිත තමයි අපි ගත්තොත් වහගෙන තියෙන්නේ ලෝකය කියලා හිතන්න. ලෝකේ සම්පූර්ණයෙන් වහගෙන තියෙන්නේ කොහෙන්ද එහෙනම්? සිතෙන්. එහෙනම් තමා ඉන්නේ ලෝකේ තියෙන්නේ ලෝකේ තියෙන සියලු දේ Tamanට හම්බ වෙන්නේ තමා හම්බ වෙන්නේ කොහෙටද? සිතටමයි. එහෙනම් ඒ සිතෙන් තමයි තමන්ව හඳුන්වන්නේ ලෝකය හඳුන්වන්නේ. තමන් හඳුන්වන්නේ ලෝකය. එහෙනම් තමාව පිළිබඳ දැනගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් ලෝකෙ පිළිබඳ දැනගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන්. එහෙනම් මේ පේන පෙනීමයි මේ සමස්ත පෙනීමයි සියල්ල එකයි. පෙනීම පෙනීමක් මිසක තමන් පේනවා අනුන් පේනවා අරවා පේනවා මේවා පේනවා කියන තැනට අපි කොටු වෙලා ඉන්න බව අපි පැහැදිලි කරගන්න ඕන. පෙනීම පෙනීමක් විච්ච තැන අපි පෙනීම මොකක් කළාද? අරයාගේ කරලා මෙයාගේ කරලා අරක කරලා මේක කරලා. එහෙම කරන්න බෑ. පෙනීම කාගේවත් නෙවෙයි. පෙනීම අරක මේකත් නෙවෙයි. දැන් ඔන්න අපි ඉන්නේ මොකද්ද? පෙනීම එයාගේ පෙනීම. මෙයාගේ පෙනීම, මගේ පෙනීම, අරයාගේ පෙනීම, අරකේ පෙනීම, මේකේ පෙනීම. මෙන්න මේ විදිහට අපි වැරදි අවබෝධයකින්
මෙතනට අහු වෙලා කොටු වෙලා. මේක බුදුම ග්‍රහණයක්. මේක දෘෂ්ටිගතයක්. දෘෂ්ටි මායාවක්. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදානං. මෙන්න මේ විදිහට අපි අහලා තියෙනවා. දැන් අපි කියන්නේ ඇහැ රූපය නිසා චක්කු විඤ්ඤාණය ඉපදිලා මොකද්ද? ඒකෙන් එන වේදනාවට තණ්හා වෙලා සසර යනවා. ඔක තමයි ලෝකේ ස්වභාවය. නමුත් අපි තීරුම් ගන්න වෙනවා අපිට කවදාකවත් මේ ඇහැ ගැන මෙතනින් ගත්තොත් ඇහැ ගැන රූපේ ගැන කවන්නේ එතනින් ගන්න. අත්දැකීම ගැන කියන්නේ කවුද? සිත, විඥානය. එහෙනම් අපිට තේරෙනවා විඥානයේ මැද ඉඳගෙන මෙතනයි අතනයි කියලා දෙකක් පටලවන ස්වභාවයක් තියනවද නැද්ද? දෙකක් පටලනවා. මෙයාව ඒකකයක් කරලා එයාට පරිබාහිරෙන් තව ලෝකයක් විදිහට පෙන්නලා ඒ දෙක පටලවලා. ඒ දෙක පටලවලා. ඒ දෙක ඇතුලේ අතරමං කළා. හිර කරලා. දැන් අපි විඥානය කියන එක ලෝකය කියලා ගත්තොත් ඒ විඥාන ලෝකයේ ඇතුලේ තමයි අපිට මොකද්ද තියෙන්නේ? නාම රූප ධර්මතාවය මොකද්ද? ඇහැ රූපේ අත්දැකීම, කන ශබ්දේ අත්දැකීම, නාසය ගන්ධයේ අත්දැකීම, දිව රසයේ අත්දැකීම, කය පහසේ අත්දැකීම. එසා දෙපැත්තක් කරන්න එපා. මේ දෙපැත්ත හදලා දෙන්නේ කවුද? විඥානය. විඥානයේ ග්‍රහණයට අපි අහුවෙලා. විඥානයේ ග්‍රහණයට අහුවෙලා. විඥානය නිතරම අපිට පෙන්වන්නේ දෙපැත්තක් කරලාද නැද්ද? දෙපැත්තක් කරලා. ඒ දෙපැත්තට අහුවෙලා. එහෙනම් අපි පච්චුප්පන්නේට එන්න. පච්චුප්පන්නංච ජේ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න විදර්ශනාවට එන්න කොහොමද එන්නේ? පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ අත්දැකීම දිහා බලනවා. එතකොට මේ පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ අත්දැකීම ඔබ බලන්නේ වැරදි මානසික මට්ටමකින්. කෙනෙකුට පේන, කෙනෙකුට ඇහෙන, කෙනෙකුට දැනෙන කෙනෙක් දැනගන්න කියලා. ඒ නිසයි නිතරම අපි කියන්නේ ඔබ පුංචි ලදරුවෙක් බවට පත් වෙන්න. ඒ පුංචි ලදරුවෙක් බවට පත් වෙන්න කියනකොටත් මම නිතර මතක් කරන්නේ ඔබ දන්න ලදරුවව ඔබ සිතින් මවන්න එපා. ලදරුවෙක් බවට පත් වෙන්න කියපු ගමන් ඔබ ලදරුවෙක් සිතින් මවා ගන්නවා කොහොම? ඇහක් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන, කයක් තියෙන, ඇඳක තියලා ඉන්න පුංචි ළමයෙක්ව මවා ගන්නවා සිතට. එහෙම නෙවෙයි. ඔබේ සිතට ළමයාව මවා ගන්නට කියලා නෙවෙයි කියන්නේ ඔබ ළමයා බවට පරිවර්තනය වෙන්න. ඔබේ සිතට ළමයා මවා ගන්නේ නැතුව ඔබ ළමයා බවට පරිවර්තනය වුණාම ඒ 6-4 නොතේරෙන කිරිසප්පයාට තමන් ඉන්නවා මං තොටිල්ලක ඉන්නේ, මං ඇඳක ඉන්නේ, මං ලෝකේ ඉන්නේ, මං අම්මගෙන් ඉපදුනේ, මට තාත්තා ඉන්නවා, මට අම්මා ඉන්නවා, මට ඇහැ තියෙනවා, මට කන තියෙනවා, මට නාසය තියෙනවා, මට දිව තියෙනවා, මට කය තියෙනවා කියලා සංඥාවක් නැහැ. එහෙනම් අපිට පැහැදිලි දරුවාගේ ලෝකේ දරුවෙක් නැහැ. දරුවාගේ ලෝකේ දරුවෙක්. එහෙනම් දරුවාගේ ලෝකෙද දරුවා ඉන්නේ අපේ ලෝකෙද? දැන් කල්පනා කරන්නකෝ. අපේ ලෝකෙ මිසක දරුවා ඉන්නේ දරුවාගේ ලෝකෙට දරුවෙක් නැහැ. අපේ ලෝකේ දරුවා හිටියට දරුවාගේ ලෝකේ දරුවෙක් නැහැ. දරුවාගේ ලෝකෙට දරුවෙක් ඇතුළත් කරන්නට බලෙන්වත් අපිට පුළුවන් කමක් බලහත්කාරකමෙන්වත් බෑ. ඔබ්බන්න බෑ.
එහෙනම් දරුවට දරුවා හම්බ වෙන්නේ නැහැ. දරුවට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ. දරුවට දරුවා හම්බ වෙන්නෙත් නැහැ. දරුවට ලෝකේ හම්බ වෙන්නෙත් නැහැ. ඔන්න දැන් අපි ඉන්න තැන ඉඳලා තර්කේ දානවා දරුවට ඇහැ තියෙනවානේ. දරුවට ලෝකේ රූප පේනවානේ. ඔය අපි ඉන්න තැනනේ. ඔය දරුවට කන තියෙනවානේ. සද්ද ඇහෙනවානේ. ඔන්න දැන් අපි ඉන්න තැනින් හිතනවා මිසක අපි ඉන්න තැනින් හිතලා නම් මේක විසඳන්න කීයටවත් පුළුවන් කමක් ලැබෙන්නේ නෑමයි. එහෙනම් දරුවාගේ මට්ටමට ගිහින් බැලුවොතින් මේක උපමාවක්. දරුවාගේ මට්ටම ඇතුළට ගිහින් බැලුවොතින් දරුවාගේ ලෝකේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් හෙබිච්ච දරුවෙකු හෝ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් හැදිච්ච ලෝකයක ලෝක සංඥා නැත. ලෝක සංඥා දරුවට පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියාද වචන ටිකක් නැත. එහෙනම් ඒ දරුවා තුල ඇහැ කන නාසය දිව ශරීරයේ ඉපදිලාම නැති ධර්මයක්. අම්මේ අපිට හිතෙනවා නෑ ඔය ඉපදිලා තියෙන්නේ ලස්සනට දරුවා මේ නහය පොඩ්ඩ තියෙන්නේ මූණ මැද. එහෙම හිතනවා. ඒ අපේ දෘෂ්ටිය. මම කියන්නේ දෘෂ්ටිය පතිත කරන්නේ නැතුව දරුවගේ මානසික මට්ටමට යන්න. දරුවට තියෙනවද මට මූණක් තියෙන මූණ මැද නහය තියෙනවා ඒකෙන් මං ගඳ විඳිනවා කියලා එකක්. නෑනේ. නහයට පල්ලෙහි කට තියෙනවා කට ඇතුලේ දිව තියෙනවා ඒකෙන් රහ විඳිනවා කියලා එකක්. නෑනේ. එහෙනම් දරුවගේ මට්ටමේදී දරුවට ඇහැ කන නාස ආදී සලායතනයන්ගේ හට ගැනීමක් නැහැ. තොර හිතේ දරුව නිවන් දැකලාද කියලා. ආයි අර මෝඩ තර්කෙම අහනවා. උපමාවක් මිසක ඇත්තටම නිත්‍ය කරගත්ත දරුවෙක් කියලා ගත්තොත් උපමාව තේරුම් ගන්නට බැරි වෙයි. එහෙනම් මෝඩ තර්ක ගොන් තර්ක ටිකක් එන ඔළුවට මොකද්ද? අනේ එහෙනම් දරුවා නිවන් දැකලාද දෙයියනේ දරුවා හම්බෙන්නේ ඔබට මිසක ඔබට හම්බෙන දරුවා නිවන් දැකලාද නැද්ද කියලා ඔබ තීරණය කරගන්නවා මිසක මේ මෝඩ මානසික මට්ටමේ ඉඳලා. නමුත් දරුවාගේ මට්ටමේ දරුවෙක් හම්බෙන්නේ නැහැ දරුවාට. ඒ නිසා නිතරම මේ මට්ටමින් බලන්න. ඒ මට්ටමින් බලන එක පැත්තක තියලා ඔබේ මට්ටමින් දරුවෙක් හදාගෙන පුජ්‍යලේඛාරෝපිත කරගෙන මේ සක්කාය දිට්ඨිය අමුවේ කිඳා බස්සලා දරුවා නිවන් දැකලාද කියලා අහනවා. දෙයියනේ දරුවා විතරක් නෙවෙයි ඔබවත් නිවන් දකින්නේ නැහැ ඇත්ත යථාර්ථේ. ඇයි ඇත්තටම ඔබ ඉන්නවා නෙවෙයි ඔබ ඉන්න බවට දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය ප්‍රහීන කර ගැනීම පිණිස ධර්මයේ උපනිශ්‍රය කරගන්නවා මිසක කෙනෙකු කැඳාගෙන නිවනට ගොසින් නිවනේ රඳවන්නේ නැත. ඔන්න උපමාව දෙසට ඇවිත් බලනා කල අපිට පේනවා තේරෙනවා එහෙමනම් මොකද්ද? පේන්නේ තේරෙන්නේ මොකද්ද? දරුවාට දරුවා මුණ ගැසී නැති බවත් දරුවාට දරුවා කිසිම කලක මුණ ගැස්වීමටද නොහැකි බවත් ඒ දරුවාට ලෝකය රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් මුණ ගැසී නොමැති බවත් කිසිසේත්ම මුණ ගස්සන්නට බැරි බවත්. එහෙනම් කෙනෙකුට හිතේ එතන ක්‍රියාවලියක් තියෙනවා දරුවා නොවන. දරුවා නොවන ක්‍රියාවලිය හම්බ වෙන්නේ ඔබට මිසක දරුවාට නොවේ. ඒක හොඳට මතක තියාගන්න. දරුවා නොවන ක්‍රියාවලියට හෝ දරුවාට හම්බ වෙන්නේ නැත.
එනම් දරුවාට මුණ නොගැහෙන පෙනීමේ හීමේ දැනීමේ දැනගැනීමේ ක්‍රියාවලිය කාටද හම්බෙන්නේ දැන්? ඔබට හම්බෙන්නේ. ඔන්න හොඳ දහම් කාරණාවක් මතුවුණා පැහැදිලි කරගන්න. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් ප්‍රකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්චති. මම විසින් කරන්නේ නැත්තම් ඉබේද සිද්ධ වෙන්නේ නැත්තම් අනිකෙක් විසින්ද සිද්ධ කරවන්නේ නැත්තම් ක්‍රියාවලියක් තියෙන්න පුළුවන්ද? මම නොකරන අනුන් කරන්නේ නැති තමන් විසින්ද කරන්නේ නැත්තම් ක්‍රියාවලියක් පනවන්න බෑ. ක්‍රියාවලිය පැනවෙන්නේම හේතුම් පටිච්ච සම්භූතං මම කරන අනුන් කරන ඉබේ සිද්ධ වෙන කියන අවිද්‍යාව තියෙනකම් මේ සම්භූතය පටලවෙනවා. අවිද්‍යාව නැමැති සම්භූතයේ තියෙනකම් පැටලෙනවා මිසක ඒක නැති කල එහෙම දෙයක් පනවන්න බැරි වෙනවා. ඔන්න දරුවාගේ මට්ටමේදී දරුවා හෝ ලෝකේ හෝ පෙනීමේ ක්‍රියාවලිය පනවන්න බෑ. එහෙනම් බලෙන්වත් එතන මොකද්ද? ඇහැ ඉපදිලා නැහැ, රූපේ ඉපදිලා නැහැ, චක්කු විඤ්ඤාණ. කෙනෙකුට ඉදෙනු නැත්තේ නෑ, දරුවට බඩු පේනවා. දරුවට ඉපදෙනවා. ආයි හිතනවා. ඉතින් ඒ ඔබනේ හිතන්නේ, දරුවා නෙවෙයි නෙවෙයි හිතන්නේ. එහෙනම් දරුවාගේ පැත්තේ දරුවට එහෙම දැනීමක් ක්‍රියාවලියක පත්වීමක් නැහැ. ඒ ඔබේ මට්ටමේදී දරුවත්ම වාගෙන ලෝකෙත්ම වාගෙන දරුවට පේන එක නැවත නැවත මඤ්ඤණා කර කර ඒ මඤ්ඤමම ගහලා ඒක ඇතුළෙම හිර වෙනවා. ඒක ඇතුළෙම රැවටෙනවා. ඕකනේ තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා. ඉපදිලාම නැති දරුවෙක් ඉපදිච්ච බවට අපි දෘෂ්ටිගත වෙලා. ඉපදිලාම නැති ආයතන ටික ඉපදුණු බවට අපි දෘෂ්ටිගත වෙලා. ඉපදිලාම නැති රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් ඉපදිච්ච බවට දෘෂ්ටිගත වෙලා. ඒක සමුදය. ඒක තමයි අවිද්‍යාව. ඔන්න ඒ දුක සහ සමුදය පැත්ත. දුක සහ සමුදය පැත්ත. එහෙනම් මේ පේනවා කියන එක මඤ්ඤණාවක් බව තේරුම් ගන්න ඕන. පේනවා කියනකොටම අපි දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති වෙන්නේ පෙනිච්ච දේ පෙනුනා ඔහෙ තිබුදෙන් කියලාද? නෑ. පෙනුනා කියන එකම මුලාවක් බව අවබෝධ කරගන්නවා. මේක කෙනෙකුට පෙනුණු යමක් නොවේ, යම් තැනක සිද්ධ වුණු දෙයක් නොවේ කියන එක අපි බලන්න ඕන. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕමනයි. ඒ ටික අපි තේරුම් නොගන්නා තාක්කල් අපිට මේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කර ගන්නට බෑ. එහෙනම් හොඳට අවබෝධ කරගත යුතුයි. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. අවිද්‍යාව ඇති කල්හිමයි අපිට මොකද්ද තියෙන්නේ? මේ ලෝක සංඥාවේ පහළ වීම තියෙන්නේ. අවිද්‍යාව උපදින කල්හිමයි අපිට මේ ලෝක සංඥාවේ පහළ වීම තියෙන්නේ. අවිද්‍යාව නැති කල්හි එහෙම පහළ වීමක් ගැන කතා කරන්න බෑ. හැබැයි මේ ධර්ම කාරණාව අපිට තේරුම් ගැනීම පිණිස වටෙන් ගොඩෙන් අහලා මේක ශ්‍රවණය කරගෙන කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක බොහෝම සංයමයකින් කැපවීමකින් යුක්තව අවබෝධ කළ යුතු ධම් කාරණාවක්. නැතහොත් මේක තේරුම් ගැනීම යනු මේ අවබෝධය යනු ලෝකේ තියෙන ලේසිම සහ අමාරුම වැඩේ. එහෙම තමයි කියන්න වෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපිට තියෙන ජීවිතේ කෙනෙක් නිවනට දැක්වීමේ බලාපොරොත්තු ඕකමයි අපිට නිවන් දකින්න බැරි හේතුව. නිවන සාක්ෂාත් කරන්න බැරි හේතුව. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න ඕන
පෙනීම කියලා ගන්නෙම, ඇහිම කියලා ගන්නෙම, දැනීම කියලා ගන්නෙම, දැන ගැනීම කියලා ගන්නෙම විඥානයේ අත්දැකීම. ඒ අත්දැකීම ඇති කල්හිම තමයි අපිට ඇහැ රූපේ ඉපදීම, කන ශබ්දේ ඉපදීම, නාසය ගන්ධේ ඉපදීම, දිව රසයේ ඉපදීම, කය පහස ඉපදීම ගැන ප්‍රකාශ කරන්න පුළුවන්. පෙනීමෙන් ඇහැ රූපේ වෙන් කරන්න බෑ. ඇහිමෙන් කන ශබ්දේ වෙන් කරන්න බෑ. දැනීමෙන් නාසය ගන්ධ, දිව රසය, කය පහස වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. පේනවා කියන ධර්මතාවය යම් තැනක හෝ යම් කෙනෙක් තුල හෝ සිද්ධ වුණු යමක් දෙයක් නොවේමයි. යමක් දෙයක් නොවේමයි. ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බෙන්නේ නැහැ. නමුත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියලා කියන්නේ මේ ඔල මොට්ටලව පටලව ගත්ත අවිද්‍යාසහගත විඥානයයි. ඒකට නෙවෙද නැති. පේනවා කියනකොටම අනේ සාදුවෝ පේනවා කියලා බාර ගන්නවද නැද්ද? බාර ගන්න. ඇහෙනවා කියනකොටම අනේ සාදු ඇහෙනවා කියලා බාර ගන්නවද නැද්ද? ඔන්න ඔතනමයි වැරද්ද තියෙන්නේ. කෙනෙක් කියනවා පේන එකේ දෝෂයක් නැහැ, රහතන් වහන්සේලාට පෙනුණනේ කියලා කියනවා. නේ? ඇහෙන එකේ දෝෂයක් නැහැ, රහතන් වහන්සේලාටත් ඇහුණානේ. දෙයියනේ රහතන් වහන්සේ කියන්නේ පුජ්‍යලෙක්ද? අපි හිතන් ඉන්නේ පුජ්‍යලෙක් රහත් වෙලා කියලා. ඒ රහත් වෙච්ච පුජ්‍යලයා දැන් ලෝකේ හැසිරෙනකොට පේන ඇහෙන දැනෙන දැනගන්න දේ සිද්ධ වෙනවා, තණ්හාවයි සිද්ධ වෙන්නේ. එහෙම නෙවෙයි නම් කොහොමද කියලා. රහතන් වහන්සේගේ මට්ටමේදී කවදාකවත් අර දරුවගේ මට්ටමේ වගේ අවබෝධයක් තියෙනවා මිසක ඔබ රහතන් වහන්සේ කියන ප්‍රතිරූපයම වාගෙන ඔබ දකින්න දැක්ම එතනට පතිත කරන්න එපා. ඕකයි ඔබට වෙලා තියෙන්නේ. ඔබම වාගත්ත ඔබේ ලෝකේ ඉන්න රහතන් වහන්සේ ගැන ඔබ කතා කරයි. නේ? නමුත් ඔබට කවදාකවත් රහතන් වහන්සේගේ අත්දැකීම හම්බෙලාද ඔය කතා කරන්නේ? නෑනේ. ඔබේ ලෝකේ ඉන්න රහතන් වහන්සේ රූප දකින්න, සද්ධාහන, ගන්ධ විඳින, රස විඳින විදිහ නෙමෙයිද ඔබ කල්පනා කරන්නේ? ඔබ ඒක කල්පනා කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබේ දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ විදිහට පනවගෙන, ඔබේම දෘෂ්ටිය රහතන් වහන්සේ විදිහට පනවගෙන, ඒ දෘෂ්ටි කෝණේ රහත් කරලා බුදු කරලා අපි මොකද්ද කරන්නේ? ඒකේ ක්‍රියාවලියක් පනවගෙන අනේ සන්තෝෂෙන් කාලය ගත කරනවා. ඔකනේ අපි කරන්නේ. අපි කරන්නේ ඕක. අපි හිතාගෙන ඉන්නේ එහෙම. නමුත් ඔබ හොඳට මතක තියාගන්න. ඒ ඔබේ දෘෂ්ටිය මිසක රහතන් වහන්සේගේ දැක්ම නෙවෙයි. ඒ ඔබේ දෘෂ්ටිය මිසක බුදුරජාණන් වහන්සේගේ දැක්ම හෝ අවබෝධය නොවේ. ඔබ දෘෂ්ටිගත වෙලා කරන මුලාසහගත පැත්තක් මිසකේ ඒක කවදාකවත් රහතන් වහන්සේ වෙත පතිත කරන්න එපා. බුදුරජාණන් වහන්සේ වෙත පතිත කරන්න එපා. එහෙනම් ඔබ මෙන්න මේ විදිහට කල්පනා කරන්න. පේනවා කියන ක්‍රියාවලිය පේනවා කියලා දන්නේ නැහැ. පෙනීමක් කියලා දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. අවිද්‍යාසහගත විඥානය කියන පේනවා කියනකොට පනවනවා මට පේන්නේ. තොට පේන්නේ. ඔය විදිහට පනව ගන්න. පනව ගත්තට පස්සේ ඒකෙන් මෙනෙහි කරන නාම රූප දෙක. ඇහැ රූපේ, කන සද්දේ, නාසය ගන්ධ. එතකොට අපි ඒ බෙදීමට අහු වෙලා මන් ලෝකේ ජීවත් වෙනවා, මං අත්දැකීම් ගන්නවා කියලා රැවටෙනවා. ඕකයි ඇත්ත කතාව. එහෙනම් නිවීම කියලා කියන්නේ මොකද්ද? මමයි ලෝකයයි අතර තියෙන දැවීම, පැටලැවිල්ල අවබෝධ කර ගැනීම. මගේ දේ වෙනුවෙන් දුක එන්නේ. මගේ අම්මා වෙනුවෙන් දුක එන්නේ. මගේ තාත්තා වෙනුවෙන් දුක එන්නේ. මගේ දේවල් වෙනුවෙන් දුක එන්නේ. හැබැයි පෙනීමක් විච්ච තැන මොකක් වෙලායි? මටවත් අයිති නැති, කාටවත් අයිති නැති, නිට්ටියව සිද්ධ වෙච්ච නැති, තැනක සිද්ධ වෙච්ච නැති, පණවන්න බැරි
අතීතෙන් ආපු නැති අනාගතයක් ගැන කියන්න බැරි වර්තමානයේද සිද්ධ වුණා වාගේ පෙන්නන නමුත් සිද්ධ විච්ච තැනක් පනවන්න බැරි මේක ඉදමේව සත්‍යම් මෝහ මඤ්ඤං. මොකද කරන්නේ? මේකමයි සත්‍ය මේකමයි ඇත්ත කියලා මේ හැර එකක් නැහැ කියලා මෝඩකමින් මේක මඤ්ඤං කරගෙන මේක මඤ්ඤණා කරගෙන ඒක ඇතුලේ පැටලලා මේ අම්මා පේනවා මේකමයි සත්‍ය මගේ අම්මාමයි. I think කැපුවත් වැඩක් නැහැ මගේ අම්මා අම්මාමයි. ඔන්න ඔය වගේ තැනකට වැටිලා. මගේ දුව දුවමයි. මායි දුවයි අතර මං වෙලා. මායි අම්මයි අතර මං වෙලා. කොටින්ම කිව්වොත් තමනුයි ලෝකයයි ගැන තියෙන අනවබෝධය නිසා හේතුඵල සම්බන්ධතාවයේ තුල තියෙන අවබෝධය නොදන්නකම නිසා මේක ඇතුලේ පුදුම මත්වීමකට මත් වෙලා ගලව ගන්නට බැරි තරම් හිර වෙලා දැන් අපි මොකද්ද කරන්නේ? අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ සසර ගැලවීමක් නැහැ. අම්මා විදිහට තාත්තා විදිහට ලෝකෙ විදිහට වෙස්වලාගත්ත මෙන්න මේ යාන්ත්‍රණය ඇතුලේ කොටු වෙලා. ඒතකොට හිතේ අම්මා නැද්ද තාත්තා නැද්ද? අවිද්‍යාව ඉක්මවන තුරු අම්මා තාත්තා දුව පුතා ඇසුරු කරගත් ලෝකෙ ඉක්මවන්නට බෑ නේද? ලෝකෙ ඉක්මවන්න බෑ. ඉතින් ලෝකෙ ඉක්මවන තුරු නිවීම සැනසීම නෑ. අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් දුව පුතා වෙනුවෙන් පෙලි විඳවා යුතුයකම් වගකීම් ඉෂ්ට කරමින් යන ඉෂ්ටකාමී පැවැත්මක් තියෙයි. මේමයි සත්‍ය මේමයි ඇත්ත. මේමයි සත්‍ය මේමයි ඇත්ත කියා මොකද්ද කරන්නේ? ඒක තුල අතරමං වෙනවා. ඕකයි ඇත්තම කතාව. එහෙනම් පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ පච්චුප්පන්නේට එන්න. එළඹ සිහියට එන්න. පේනවා කියනකොට ඔබ මතක තියාගන්න. මට පේනවවත් වෙන කෙනෙක් පෙන්නනවවත් ඉබේ සිද්ධ වෙනවවත් නොවන මට පේන විදිහටම මේ රඟපාන අවිද්‍යාසහගත දෘෂ්ටියෙන් දැලට දාන්න හදන බොරුවක් මිසක මේක කෙනෙකුට පෙනුණු යමක් හෝ යම් තැනක සිද්ධ විච්ච යමක් දෙයක් නොවේමය. මෙන්න මේ අත්දැකීම වචනේ නොවේ තමන්ගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ යථාර්ථයක් බවට පත් කරගත යුතුමයි. ජීවිතේ ප්‍රත්‍යක්ෂ යථාර්ථයක් බවට පත් කරගත යුතුමයි. නැති වුණොත් අපි මොකද්ද කරන්නේ? මේකට අහු වෙනවා. මේකට කොටු වෙනවා. මේකට හිර වෙනවා. මේකට මැදි වෙනවා. ඒ අහුවීම තුල දුෂ්ටි ග්‍රහණයකට මැදි වෙලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එතකොට මෙවැනි වටිනා ධර්මස්කන්ධයක් අවබෝධ කරගන්නට තියෙන බුද්ධ ශාසනය අපි නිකම් බොරු මෝඩ සහගත ක්‍රියාවලියක පටලවගෙන කොහොමද? දැන් අපි හිතන්නකො බලන්න අපි ජීවිතේ ගත්තම අපි කවදාවත් අපේ දරුමල්ලන්ට මේ ඇත්ත தත්ත්වය පැහැදිලි කරලා දීගෙන මේ ඇත්ත අවබෝධ කරන්න ඉඩ ප්‍රස්තාව හරවලා දෙනවා කියන එක පැත්තක තියලා අර ලෝකේ තියෙන මුලාව කියලා දෙනවා නම් ආන් සන්තෝෂේ. කිසිම අම්මෙක් අප්පෙක් පතන්නේ නැහැ මගේ දරුවට මේ ධර්මය අවබෝධ කරගෙන මේකෙන් ඈතර වෙන්න වාසනාව ලැබේවා. මේ මුලා අඳුර සිඳගන්ට ලැබේවා කියලා නෙවෙයි කියන්නේ. මගේ එකත් මේ මුලාවෙන් පැටලිලා මටම මාවම් පෝෂණය කර තව තවත් සසර සැරිසරාවා කියන ඔල්ල මොට්ටල ප්‍රාර්ථනාව තියෙන. කොච්චර මෝඩද කිව්වොතින් ශාසනයට කුලදරුවෙක් ඇතුළත් කරන්නේ මේකා පිරිවෙන්යවලමනා කරන්නටද? අනේ රස්සාවක් කරලා මට හරි හම්බ කරලා කන්න දෙනවා නම් අන්න එතන තමයි ලොකුමදී. ඕ මානසික මට්ටම දැවැන්ත මානසික ප්‍රශ්නයක්. ඒ මානසික ප්‍රශ්නේ දරාගෙන ඉන්න තාක්කල් හිතෙනවා ඉද මේව සත්‍යම් මෝහ මඤ්ඤං. ඒකමයි ඇත්ත ඒකමයි සත්‍යය. එහෙම කියා මේ මෝඩකම මඤ්ඤණා කරනවා. එතකොට හිතන්නකෝ
සසරෙන් ඈතර වෙන්න පැවැත්ම දීපු බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ පනවපු නැති මහානායක කමක් අනුනායක කමක් පනවගෙන නේද? අර වස් 10ක් සැපරිච්ච භික්ෂුන් වහන්සේ කෙනෙකුට සිද්ධ කරන්න පුළුවන් පැවිද්ද මාන්නෙට එක තැනකට පවරලා. ඒ විතරක් නෙවෙයි බුද්ධ ශාසනයට පැහැදිලිවම නොගැලපෙන ගිහියන් විසින් භික්ෂූන්ට ලෝකයේ පිළිබඳ උගන්වමින් යන මිෂනාරි අධ්‍යාපන ක්‍රමයක් ඇතුළේ භික්ෂුන් වහන්සේලාව රවටමින් විනාශ කරමින් යන කුමන්ත්‍රණයේ දායකයෝ බවට පත් වෙන්නට තරම්ම මේ ශාසනයේ භික්ෂූන් පවා ඔලොමොට්ටල වීම කොතරම් කනගාටුවට කරුණක්ද කියලා හිතලා බලන්න. ඒක ඇතුලේ මුසපත්තිච්ච මුලාපටපත්තිච්ච ඇත්තන්ට හිතෙන්නේ ඒකමයි සත්‍ය ඒකමයි ඇත්ත. ඒක තමයි මොඩකම. කරන්න දෙයක් නැහැ. ඒ නිසා අද ශාසනයට කුලදරුවෙක් පැවිදි කරනකොට අහන්නේ උගන්නනවද හාමුදුරුවනේ මොනවාද කියලා ඇහුවොත් පිරිවෙනේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා රස්සාවක් කරන මට්ටමට උගන්නනවද හාමුදුරුවනේ. ඉතින් ඒකට බුද්ධ ශාසනය ඕනේද නැහනේ. ඒකට පැවිදි වෙන්න ඕනේද නැහනේ. එහෙනම් පැවිදි ජීවිතයේ අර්ථය පවා නොදැනයි අපි ශාසනය තුල කටයුතු කරන්නේ. අපි හිතන්නේ සිවුරු ඇරලා ගියොත් අනාගතයට තියෙන්න ඕන. ඉතින් සිවුරු ඇරලා යනවා කියන බලාපොරොත්තු ඇතුලේ පැවිදි කිරීමම කොයිතරම් ඔලොමොට්ටල ගතියක්ද කියලා හිතලා බලන්නකෝ. ඉතින් මෙන්න මෙවැනි මෝඩකමක පැටලලා තියෙන්නේ. කවුරුත් දෙමාපියෙක් කියන්නේ හාමුදුරුවනේ නිවන ගැන කියලා දෙනවද? අපේ පැවිදි කරපු දරුවාට නිවන් මාර්ගට උපනිශ්‍රය වෙන්න ධර්මයේ දේශනා කරලා ඒ මාර්ගෙ හික්මනවද? මෙහෙම නෑ. කලාතුරකින් අම්මෙක් තාත්තෙක් ඉඳී එහෙම අහන. එහෙම හොයන. ඒ කැමැත්තෙන් ශාසනයට දරුවෙක් දෙන. ඒ තරමටම මේ සමාජයේ පිරිහිලා. ගිහි පැවිදි දෙපාර්ශවයේම අතරමං වෙලා නමට ශාසන මොකටද? බුද්ධ ශාසනය අපිට නමට තියෙන එකක් නෙවෙයි. මේක Taman රවට්ට ගන්න තියෙන එකක් නෙවෙයි. මේක අනුන්ව රවට්ටන්න තියෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේක වැරදි තැනෙන් අල්ලගෙන නිකාං අපරාධේ අපි හතර පායට මාර්ගය හදාගන්න එපා. බුද්ධ ශාසනය ඇසුරු කරන්න ඕන බොහොම පරිස්සමෙන්. බුද්ධ ශාසනයේ තියෙන්නේ කාටවත් ඇත්තටම කාලා බීලා හරි හම්බ කරගෙන නටලා විනාශ කරන්නට නෙවෙයි. අදටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ දාන පාරමිතාවේ ශක්තියට සිව්පස්සේ ලැබෙනවා. ඒ සිව්පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට තියෙන භයානකම සාපේ විදිහට පෙන්වුවා. භයානකම විනාශයේ විදිහට පෙන්වුවා. ඒ නිසා ඒ සිව්පස්සේ පිළිබඳව මනා ප්‍රත්‍යවේක්ෂාවකින් යුක්තව දැනගෙන කටයුතු කළේ නැත්නම් අපිට අනාගතයේට නමට ශාසන විතරක් ඉතුරු වෙයි. අර බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට කාසාව කණ්ඨක යුගය ළඟම එළඹේ. ඒ නිසා අපි ධර්මයේ දේශනා කරන අතරතුරම මේ කාරණා පිළිබඳවත් දැනුවත් වෙමින් අවබෝධයෙන් ඒ බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ලෝ වැඩ පිණිස ධර්ම අභිසමය කරන්නට මතු පරපුරට ආරක්ෂා කරන්නට ගිහි පැවිදි දෙපාර්ශවයේම බොහොම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට උත්සාහවන්ත වෙනවා නම් එතනයි යථාර්ථය. එතකොට කියයි මෙහෙම කියනකොට බණ කියන්නත් බණ දෙසන්ටත් රටක් තියෙන්න එපැයි කියලා. ඉතින් බණ කියන්නටත් බණ දෙසන්ටත් මෙහෙව් අමූලික සද්ධාව ඇති මෙහෙව් බොරුවක පැටලෙන රටක් තිබී කුමටද කියා ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. එනිසා බුද්ධ ශාසනය සහ ලෝකවාදය කියන දෙක පටලවා ගන්නේ නැතුව බුද්ධ ශාසනයේ නියම අර්ථයන් අර්ථකථනය කරගනිමින් නියම බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන මේ ගිනි ගුලි ගිලින්නා හා සමානවම සිව්පසය
අනෝබෝධයෙන් ගන්න ඇත්තන්ට ඒ ආනිසංස විපාක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ කාරණාවන් සිහිපත් කරගන්නවා නම් එසේවත් සිහිපත් නොකිරීම යනු බුදු බණ හෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පවා ප්‍රතික්ෂේප කිරීමක් බව අපිට පේනවා. හිතලා බලන්න එහෙමනම්. ඉතින් මෙතනින් එහාට මේ පිළිබඳව මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අද දවසේ ධර්ම දේශනාව තුළ චතුරාර්ය සත්‍යයට උවමනා කරන කාරණාව සාකච්ඡා කරගන්නට යෙදුණා. ඒ වගේම වර්තමානයේදී අපේ ශාසනය දකින ආකාරය පිළිබඳවත් ජම් පුංචි පැහැදිලි කර ගැනීමක් සිදු කරගන්නට යෙදුණා. මේ ධර්ම දේශනාමය පින්කම තුලින් ජනිත වන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය කුසල වාසනාවන් විශේෂයෙන්ම පානදුර වලාන ශ්‍රී විමල මාවතී පදිංචි කපිතාන් බුද්ධදාස වැලිවත්ත මහතා සහ දර්ශිකා දමයන්ති මහත්මිය ප්‍රධාන කොටගත් සහෝදර සහෝදරියන් සහ දූ දරුවන්ට අනුමෝදන් වෙත්වා උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම බෙලියත්ත පාරාපේරිය සඳගිරි නිවසේහි විසූ මීට වසර 30කට පෙර පරලෝ සපත් වන්නට යෙදුනා වූ සුමනපාල වැලිවත්ත පියාණන්ටත් මීට වසර 3කට පෙර පරලෝ සපත් වන්නට යෙදුනා වූ කේම් දියුණුහාමි මෑණියන්ටත් අනුමෝදන් කරමි. අනුමෝදන් විත්වා භවගාමී ජීවිතය සුවපත් වෙත්වා ධර්මාභිසමය කරන්නටම හේතු ආසනාවන් සැලසෙත්වා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන් බණ්ඩාරගම ගම්මන්පිල විහාරමාවත අංක 54 දරණ නිවසේ විසූ මීට වසර 17කට පෙර අභාවප්පාත් එච්.ඒ. පියදාස පියාණන්ටත් වසර 14කට පෙර අභාවප්පාත්‍ර W.K. නන්දනී මෑණියන් ඇතුළු සංසාරගත මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වෙත්වා භවගාමී ජීවිතය සැපවත් වෙත්වා උතුම් නිර්වාණයම සාක්ෂාත් කිරීම පිණිස උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම ලක්වාසී ලෝකවාසී ධර්මය ශ්‍රවණය කළා වූ සියලුම ඇත්තන්ටත් උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා උපකාර වෙත්වා ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදයන් සිදු කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්චේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු මෝහක්ඛයෝ නිබ්බානං